ආන්ටි අපේක කොයිතරම් දෙයක්ද? පූජාවිත් මට කිව්වා ඔයා තාමත් ඉන්නේ හරිම දුකින් කියලා. ඉතින් මට වෙලාවක් ලැබුණු වෙලාවෙම මම ඔයාව බලන්න ආවා. කොයිතරම් දෙයක්ද ආන්ටි? මගේ තනියට ඉන්නේ පූජා විතරයි. මං හිතන්නේ ගියාත්මකයා මගේම සහෝදරියක් වෙන්න ඇති. ඔය දෙන්නත් හරියට අසංකයි මනෝජී වගේ දෙන්නම එකට. මට අහන්න බැරුව ගියා. කොහොමද අසංකට? අසංක ඉතින් තාමත් එහෙම තමයි. කෝ ඉතින් ඔයාටවත් අපේ ගෙදර ඉක්මනට එන්න අදහසක් නැහැනේ? නැතුව නෙමෙයි ආන්ටි. පහුගිය දවස් ටිකේම ගෙදර තිබිච්ච ප්‍රශ්නත් එක්ක ඒ හැම දෙයක්ම යට ගියා. මං හිතන්නේ මගේ වෙලාව නරකද කොහෙද? විකාර කතා කරන්න එපා නර්මදා. කාටද ළමයි ප්‍රශ්න නැත්තේ? දැන් අපි ওই පර්ණේව අමතක කරලා ඉස්සරහට එන දෙයක් ගැන හිතමු. ඔව් ආන්ටි. මං කැමති ජීවිතේ නතර වෙච්ච තැනින් ආපහු පටන් ගන්න. පරණ සේරම අමතක කරලා අලුතින් ජීවිතේ පටන් ගන්න. ඉතින් පටන් ගන්න. අපිත් උදව් කරන්නම්. කෝ පූජා අද ඔෆිස් ගිහින්ද? නෑ ආන්ටි. එයා මේ දවස් ටිකේ මගේ තනියට ගෙදර හිටියා. මං හිතන්නේ ළඟකට ගියා. එයා දැන් එයි. මොනවද ආන්ටි බොන්නේ? කූල් එකක්ද ටී එකක්ද? කූල්. මේ උන්ගේ ඔබ පැත්තක් ගන්න නැතුව මට ඇත්තම කියපන්. නිසංසලා නෝනයි සඳන නෝනයි අතරේ විරසකයක් වුණාද? නිසංසලා නෝනා කවුද අපේ නිසංසලා කියන්නේ? අහලා නම් පුරුදු නිච්චයක් නෑනේ. ඇයි මිනිස්සු වරේ එහෙ ඉන්නේ බැංකුවේ වැඩ කරන නෝනා? අහා මේ සලසලා නෝනේ එහෙම කියන්න එපා නෝනේ මේ වටින් ගොඩින් කිව්වට කාටද තේරෙන්නේ? හරි. උඹ කියපන් ඒ නෝනයි සඳන නෝනයි විරසකයක් වුණාද? ආමිනේ මට මේ එන්න කිව්වේ අනුන්ගේ ඕපදූප සුද්ධ කරගන්නටද? මේ මම දන්නේ නැහැ ඕවා. මං හිතුවේ මේ වැදගත් පණිවිඩයක් අහන්න එන්න කිව්වා කියලා. ෂේ. මමත් හරි මිනිස්සෙක්ගෙන් යමක් ඇහුවේ. එන වෙයාගෙන් අහගන්න. සඳුනි මොකද මේ මූණෙන් ලබන? මොකුත් නෑ. අදත් නිසංසලා එක්ක සම්ඩුවක් ඇල්ලුවද? නෑ අම්මේ මං යවද දැක්කෙත් නෑ. එහෙනම් දැන් මූණත් එක්ක බැලුවද? දැන් මුකුත් නෑ කියලා කිව්වනේ. මගේ හිස රදේ. ආවද? මේ අර වාගේ හාදය ගැන අදත් අප්පච්චි මගෙන් ඇහුවා. කවද්ද අපිට මුණ ගැස්සන්නේ? හරි. අනිවා මුණ ගැස්සන්නම්කෝ. එකක් ඉවර වෙලා එපෑ අනිත් එක්ක කරන්න. මගේ කොහොම හරි ගැට ගැහි යනවනේ. ඔයා ගැන හිතන්න. මේ පහුගිය ටිකේම චංකේ ආවේ නෑ නේද? මේ අද විත්ති ඉතින් එයා මොනවද කියන්නේ? වෙනද කියන ටිකම තමයි. ඔයා මගේ ප්‍රශ්න මග අරින්න නැතුව ඒකට උත්තර දීලා ඉන්න. ඔය ගෙදර ප්‍රශ්න කිය ටිකක් කල් ඉල්ලන්නේ. එයාට කියන්න ඔය ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනකම් අපිට බලන් ඉන්න බෑ කිව්වයි කියලා. මං කියන්නම්කෝ. යා මාර කපටියා. එක ඒවා කී මගන්න. මට එයා දවසක මොන ගස්සනවකෝ. මස්සිනාව හදලා ගන්න. හරි.
ආයේ හම්බුනේ ගමන් ඔයාගේ පණිවිඩ ටික සේරම මං කියන්න. මතක ඇතු. යොහන් අත පූජා තාම ඔෆිස් ආවේ නැද්ද? අද ආවේ නෑ මිස්ටර් ඩග්ලස්. මේ පහුගිය දවස් ටිකේ ඔෆිස් ආවත් පැයකට වැඩි හිටියේ නෑ. අනේ මන් දන්නේ නෑ. මේක මහ පුදුම වැඩක්. මලගේ සිද්ධ වුණේ මගේ. මම වැඩ. එයා තාම නෑ. යොහන් ඔහොම හැංගීම් තියාගෙන මේ වැඩක් කරන්න බෑ යොහන්. ඒක තමයි. යොහන් දැන් ওই නර්මදාගේ වුණත් ශෝක කාලය හොඳටම ඇති. යොහන් තමුසේ පොඩි වැඩක් කරන්නට ඕනේ. මේ එහෙම කද මිස්ටර් ඩග්ලස්? දැන් අපි ආපහු වැඩට බහින්න ඕනේ. 3 මාසේ දාණයෙන් සති දෙකක් ඇතුළත හොටෙල් එකක් බුක් කරනවා. හොඳයි මිස්ටර් ඩග්ලස්. මේ මම මේ ගැන අසංකලාගේ අයත් එක්ක කතා කරන්න ඕනද? ඕනේ නෑ යොහන්. මේ වැඩේ කල් ගියේ අපේ ගෙදර මරණයක් සිද්ධ වෙච්ච හින්දා. ඒගොල්ලන්ගේ එහෙම දෙයක් සිද්ධ වුණේ නෑනේ. ඒකින්ද අපි පුරුදු විදිහට අපේ වැඩ පිළිවෙල කරගෙන යනවා. සඳුනි අයියා මාව දැකලා දැක්කේ නෑ වගේ යන්න ගියේ. ඔයත් එක්ක රණ්ඩු වෙන්න කැමති නැති නිසා. ඇයියා මාත් එක්ක රණ්ඩු වෙන්න බයද? අනේ නෑ. මම රණ්ඩු වෙන්න හරිය ආසයි. ඒ වුණාට ඉතින් ඔයත් එක්ක රණ්ඩු වෙලා වැඩක් නෑ. මොකද ඉතින් තැන් තැන් වල ගිහින් ආයෙත් අඬනවනේ. සඳුනි ඔයා තාම පොඩි වැඩි මාත් එක්ක හැප්පෙන්න. ඔයා ඔය දේව් අයගෙන තියෙන අදහස අත්හැර ගන්න. ඕවා කිරෙන වැඩ නෙමෙයි. එහෙනම් ඔයා මොකටද ඔකට මැදි වෙන්නේ? අනිත් එක ඒක නොකරුණොත් හොඳ නැත්තේ මට. ඔයාට ඒක ප්‍රශ්නයක් නෑනේ. හපු එහෙම පුළුවන්ද? මං ඔයාගේ නෑනා. ඔයා සුසන්තගේ නංගි. ඔයාට එහෙම දෙයක් වුණොත් ඒක මටත් හොඳ නෑ. අනේ ඔය කොච්චර හොඳද? මම ඔයා ගැන හිතාගෙන හිටියේ වැරදි විදිහට. මට සමා වෙන්න. එතකොට ඔයා ඒක අතාරිනවද? කොහොමද ඉතින් නැති වෙන එකනේ. ඔය ඇතෑරුණා. ඔයාට නම් ඇත්තරම් පිස්සු. පිස්සු කෙල්ල. ඔහොම වැඩ කරන්න. good girl. පිස්සු හැදීගෙන යනවද කොහෙද? මාලවිකා. තරුෂ මන්නම් කියන්නේ අපිට මේක තවදුරටත් හංගන් ඉන්න බෑ කියලා. වැඩි කල් යන්න කලින් හැමෝම මේක දැනගනීවි. මට පුදුම මේක තාමත් එළින වුණු එකයි. රිද්ම මාත් එක්ක හොඳටම කේන්තියෙන් ඇති. රිද්ම කියන්නේ මචං හරි අමුතු කෙල්ලෙක්. ඔන්න මං එක අවවාදයක් දෙන්නම්. ඔය ගෙදර ගෑනු ළමයි ආශ්‍රය කරද්දි ටිකක් පරිස්සමෙන්. කවුද දන්නේ මම මෙහෙම දෙයක් වෙයි කියලා? මේකට මොන හරි දෙයක් කරන්න පුළුවන් උඹට විතරයි. මේක විතර හැමෝම උඹට කරන දෙයක් ආයෙ වෙන කාටවත් කරන්නේ නැහැ. ඒ වුණාට තරුෂ මේ අක්කගේ නංගිගේ සම්බන්ධය ඔය හැම දෙයකටම වඩා ලොකුයි. ඒ නිසා අන්තිමේදී ඒ දෙන්නගේ තීරණයක් තමයි අපිට පිළිගන්න වෙන්නේ. පූර්ණිමා හොඳ කෙනෙක්. මම දන්නවා නංගි වෙනුවෙන් පූර්ණිමා හොඳ තීරණයක් ගනී කියලා. එයා යාගේ සතුටට වැඩි හිතන්නේ නංගිගේ සතුට ගැන. ඒක නම් දෙකක් නෑ ඒක ෂුවර්. ඒ වුණාට රිද්මට එයාගේ අක්කා කියන්නේ එයාගේ පණ. ඒ නිසා
රිත්ම දුකක් දරාගෙන හරි අක්කගේ යහපත වෙනුවෙන් මේක මග අරින්න ඉඩ තියෙනවා. මට තේරෙන්නේ නෑ දේවින්ද මේකට මොනවද කරන්න කියලා. ප්ලීස් මේකට මොනවද කරා? හරි. වෙන දෙයක් වෙන්න කියලා ඉත්තෙක් අදිමු. මට තව දවස් දෙකක් දීපන්. දවස් දෙකක් වැඩි නැද්ද? දවස් දෙක හිතන්නත් මදි. දන්නවනේ ප්‍රශ්නේ බරපතලකම. හරි හරි. කොහොම හරි හොඳ විදිහකට මේ ප්‍රශ්න විසඳලා දීපන්. එච්චරයි. රිත්මා ඔහොම හිත ඉඳලා වැඩක් තියනවද? අනිත් එක ඔයව දකින්න ඕන කෙනෙකුට හිතෙනවා ඔය දැන් වෙනස් වෙලා කියලා. ඇත්ත මම වෙනස් වෙලා. ඉස්සර අපි දෙන්න කොච්චර නිදාසේ සතුටින් හිටියද? ඔයාට උණු හැම කරදරයකම මම වත් එක්ක හිටියා. ඒත් දැන් මං වෙනුවෙන් මට කිසි දෙයක් කරගන්න බෑ. මට ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන් රිත්මා. කියන්න අපි මොනවද කරන්න ඕනේ? මට හිතෙනවා සඳුනි මේ සම්බන්ධය නවත්තලා දාන්න. මෙතන මොකක්ද අවුලක් තියෙනවා. ඒත් මට තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. දැන් තර්ෂ මොනවද කියන්නේ? එයා මට වඩා දුකෙන් ඉන්නේ. එයාගේ මොකක්ද අසන්නකමක් මට පේනවා. අපි හැමින් ඕනේ නෑනේ සඳුනි. ඒ වුණාට රිත්මා අපි මේ ගැන තව ටිකක් කතා කරොත් හොඳයි නේද? පහුගිය කාලේ වෙච්ච දේවල් කියපුවා කරපුවා මතක් වෙද්දි මගේ හිතට මොකද්ද බයක් දැනෙනවා සඳුනි. මට තේරෙන්නේ මොකද්ද ලොකු බයක්. ඔයා බය වෙන්න එපා රිත්මා. ඔයාට මොකුත් වෙන්නේ නැහැ. අනිත් එක අපි මේකට මොනවා හරි කරමුකෝ. දේව අයියාත් අපිත් එක්ක ඉන්නවනේ. උංගි මොකද අද දේව නැත්තේ? කවුද මේ ඉංග්‍රීසි ඉස්කෝලේ මහත්තයාගේ යාළුවෙක්ද? යාළුවෙක්ද? දේවේන්ද්‍ර තමසලගේ පාලම් මහත්තයා. මේ පාලම් මහත්තයා බලන්නකෝ මහත්තයා ඔය පාලම් මහත්තයා හරියට ගිනි කබලක් ඉහේ තියාගත්ත යකෙක් වගේ ඔහේ දුවනවා. හයි මොකද දේවේන්ද්‍රට කරදරයක්ද? මේ දවස් ටිකේ හැමෝටම ඔහොම තමයි. ඉතින් ඇහුවට කියන්නේ නෑනේ. ඉතින් මිනිස්සු යාළුවෙක් නම් ටිකක් හොයලා බලන්න ඉතින්. මහත්තයෝ අපි යාළුවන්ගේ දේවල් ඔය තැන් වල කිය ගියාට යාළුවන්ගේ දේවල් හොයන්නේ. බලාගෙන යනකොට තමුසෙත් මාර මිනිස්සෙක් නේ. ආන්න මහත්තයාට තමයි ඔය ටික තේරුනේ. හරියටම හරි. ඔය වගේ දෙයක් තේරෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙන්නම ඕනි. කොහොමද? ඒ මහත්තයෝ නැති බංගස්ථාන වෙලා කුඩු පට්ටම් වෙලා යන්නම ඕනි. තමුසෙ පිස්සුද? ඔව්. මොනවද මේ කියන්නේ? ඈ? දුව ඔහොම දුක් කියලා පළක් නැහැ දුව. අපි දුක්ුණයි කියලා මෙයා බහුව වෙන්නේ නෑනේ. අපි දැන් ඉස්සරහට කරන්න තියෙන දේක් ගැන බලමු. දැන් ඩැඩි මට මොනවද කරන්න කියන්නේ? ඔය අසංකෝ බඳින්න. එතකොට ඔය තියෙන පාළුව තනිකම නැති වෙලා යයි. මම හිතුවේ දුව හොටෙල්ස් බුක් කරන්න ඕනේ කියලා. දානෙන් පස්සේ අපි වෙඩින් එකේ වැඩවලට ලෑස්ති වෙනවා.
ඩැඩිට කැමති දෙයක් කරන්න. හැබැයි මං ඌවට එන්නේ නැහැ දාන ඉවර එක. කොහොමද පූජා ගෙදර නැත්තේ? මායි සන්ධ්‍යා ආන්ටි ටවුන් එකට ගියපු වෙලාවේ මං හිතන්නේ පූජා ඔෆිස් එකට ගිහින්. මේ පූජාව ගෙදර නවත්තගෙන බෑතුවා. එයාට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඔයාට මෙහෙම ඉන්න තනිකමක් තියෙනවා නම් අපි ඔය සුළු පඩියක් දීලා කාවරේ නවත්ත ගන්න. ඕනි නෑ. මට තනියක් නෑ. හොඳයි. රිද්මා මං ගිහින් එන්න. හොඳයි සඳුනි. මං දන්නවා රිද්මා අමතක කරන්න ලේසි නෑ කියලා පටන් ගන්න තරම්. ඒත් ඉතින් මොනව කරන්නද? අමතක කරන්න ඕන නම් ඒක කරන්නම් වෙනවනේ. තාම මුකුත් දුන්නේ නෑනේ. කලබල නොවී ඉන්න. අනිත් එක ප්‍රශ්න ළඟට එනකන් ඉන්න. ප්‍රශ්න වලට පනින්න එපා. කවුද? තරුෂයද? ඔව්. ඉතින් කට් කළේ? මට ඕහන් ඉන්න බෑ සඳුනි. මන් දැන් එයාට මොනවා කියන්නද? එයා කිසි දෙයක් කියන්නෙත් නෑ. හරි. දැන් ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්න. අපි මොනවා හරි කරමුකෝ. මං ගිහින් එන්න. හොඳයි. මං තමුසට හොඳ පාඩමක් උගන්වනවා සඳිනි. බලාගෙන ඉන්නවකෝ. ඕ ඩයිනමයිට් එක වගේනේ. මොනවද උන්ගේ මේ වෙන්නේ? ඔයා හන්දා ආ ගැන රොස්සෙච්ච පරිප්පුවක් මං කෑවේ.